ප්‍රතිසන්ධි පිළිබඳ කතාවේ අන්තිම කොටස. ඒකට වැඩි වේලා ගත කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අරූප භූමි නැද රූප භූමි අරූප භූමි කියන මේ දෙක ගැන සැලකිය යුතු වන්නේ ඒ රූප භූමියේ ප්‍රතිසන්ධිගත තැනකු අපි දන්නවා රූප භූමියේ ප්‍රතිසන්ධි ගැනීම වශයෙන් මේ කාම භූමියෙන් චුතවන්නේකට මරණාසන්න චිත්ත වීතිෙහිදී අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්ම නිමිත්ත කියලා. මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ කර්ම නිමිත්ත. ඒ ධ්‍යානය උපදවා ගැනීමට යොදාගත්ත ඒ කසිනාදී ඒ ප්‍රඥාක්තිය අරමුණ වන්නේ. ඒ රූප භූමියේ ප්‍රතිසන්ධි ගන්න කෙනෙකුට. ඉතින් ඒ කර්ම නිමිත්ත අරමුණ වන්නේ මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියකට තියෙන බව අප පසුගියදී දැනගත්තා. මනෝද්වාරික චිත්ත වීතියකටයි චිත්ත වීතියකුයි ලැබෙන්නේ. ඒ චිත්ත වීතියේ ඒ අරමුණ වන්නේ කර්ම නිමිත්ත වශයෙන් ඒ රූපී භක්ම ලෝකයක උපත ලබන කෙනෙකුට මේදී මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ ඒ කර්ම නිමිත්ත කසිනාදී ප්‍රඥාක්තිය. ඊළඟට අරූප භූමියේ ප්‍රතිසන්ධි ගන්නා අයට ඒ අරූප භූමියේ ප්‍රතිසන්ධි ගන්නේ අරූප ධානය උපදවාගෙන එයින් නොපිළිහි කාලක්‍රියා කරන්නම්. ඒ අරූප ධානය උපදවාගෙන එයින් නොපිළිහි කාලක්‍රියා කරන කෙනෙකු තමා උපදවාගත් ධානයට අනුරූප වූ කර්ම නිමිත්ත මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වේ. ආකාසානං ඡායතන ධානය උපදවාගත් නැත්තාට කසිනින් නිගුලවාගත් ආකාශ ප්‍රඥාක්තිය කර්ම නිමිත්ත වශයෙන් ඒ විඥානං ඡායතනෙ උපදවාගත් ගෙන ඉන්න පරිදි කාල ක්‍රියා කරන්නාට ආකාසානං ඡායතන සිත කර්ම නිමිත්ත වශයෙන් අකින්චඤ්ඤායතනයේ යෙහි ප්‍රතිසන්දි ලබන්නාහට මෙහිදී මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වශයෙන් ලැබෙන කර්ම නිමිත්ත වන්නේ ආකාසානං ඡායතනෙහි නාස්ති භාවය කියන්නේ නැති බව නැති ප්‍රඥාක්තිය කර්ම නිමිත්ත වශයෙන් මේ සංඥා නාසඤ්ඤායතනෙහි ප්‍රතිසන්දි ගන්නා තැනට මෙහිදී විපාක දීන් වශයෙන් ඉදිරිපත් වූ නේව සංඥා නාසඤ්ඤායතන කුසල කර්මයෙන් මතු කර දෙන කර්ම නිමිත්ත වන්නේ ඒ ආකින්චඤ්ඤායතන කුසල් සිත කියන ඒ කර්ම නිමිත්තගෙන ඒ මරණාසන්න චිත්ත වීතියේ ජවන උපදිනවා. ඊළඟට ජවනයට අනුතුරුව චුතිය සිදු වී ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලැබෙනවා. අනේ එහෙම ඒ පිළිබඳව දැක්වෙනවා. ඊළඟට දැන් ඒ භූමි වලින් චුතවන්නොත් සිටිනවා. කාම භූමියෙන් චුතවන්නා කවර තැනක හෝ උපදින්නට පුළුවන් කෙනෙක්. Taman උපදවාගෙන තිබෙන නැත්නම් Taman රැස් කර තිබෙන ඇති කරගෙන තිබෙන කර්මානුරූපව කවර තැනක හෝ ඒ තැනට ඉපදීමට බාධාවක් නැහැ. අපි දන්නවා මේ මනුෂ්‍ය ලෝකේ උපන් කෙනෙකු ආනන්තර්ය කර්මයක් කර තිබෙනවා. ඒ ආනන්තර්ය කර්මයාගේ විපාක ඒ තැනත්තා ඒ නිරේදී ලබන. නිරේහි උපදින ආනන්තර්ය කර්ම විපාක වශයෙන්. එහෙම නැත්නම් වෙන කුසල කර්ම හෝ අකුසල කර්ම කර තිබෙන කෙනෙක්. ඒ තැනත්තාට දැන් මෙහිදී උපදවාගත්තේ කුසල කර්ම හේතු කොටගෙන මිනිස් ලෝක දෙව්ලෝ සය කියන ඒ කර්මයේ ශක්තිය අනුව කවර තැනක හෝ උපත ලැබෙන්නට පුළුවන්. ඊළඟට එතනත්තා මෙහිදී ධ්‍යාන උපදවාගෙන ඉනුපිරිහි කාලක්‍රියා කරනවා නම් තමන් උපදවාගෙන තිබෙන ධ්‍යානයන්ට අනුව ඒ ප්‍රතිසන්දිය ලබන්නට පුළුවන් රූපී භ්‍රම ලෝකවල ප්‍රථම ධ්‍යානය නම් ප්‍රථම ධ්‍යාන භූමියේ, ဒုတိ ය ධ්‍යානය නම් ဒုတိ ය ධ්‍යාන භූමියේ ඒ විදිහට ඒ සුදුසු පරිදි ලබනවා. දැන් ඒ නිසායි කීවේ දැන් මෙහිදීම මාර්ගඵලත් ලබා තිබෙන අනාගාමී වුණා නම් අනාගාමී ඇතිව පංචම ධ්‍යානයක් තිබෙනවා නම් ඒ තැනතෝ මේ සුද්ධාවාසවල උපදිනවා. ඒ විදිහට මෙහි ඉපද සිටින කෙනෙකුට
ඕනෑම භවයක ඉපදීමට බාධාවක් නැහැ. තමා ඇති කරගන්නා ඒ කුසල අකුසල කර්ම අනුව සලකන විට. ඒක සුදුසු පරිදි ධර්ම ලෝකයේ උපදින්නට බෑ. කොයිතරම් කැමති වුණා ධ්‍යාන උපදවා ගත්තේ නැත්නම්. අන්න ඒ විදිහට සලකන්න. Taman ඒ තැන්වල ඉපදීමට හේතු වන ඒ කුසල කර්ම මෙහිදී ඇති කළා නම් ඒ තැන්වල උපදින්නට පුළුවන්. ඒ නිසා මිනිස් ලොවින් චුතවන්නෙකුට අසුවල් තැන උපදින්නට බෑ කියලා. එහෙම නියමයක් නැහැ. අසුවල් තැන උපදින්නේ නැtei කියලා නියමයක් නැහැ. Taman මෙහිදී උපදවා ගත්ත. ඒ කියන්නේ ඒන් තේරුම් ගන්නට ඕන සුදුසු පරිදි නිකම් ප්‍රත්‍යඥයෙකුට සුද්ධාවාසයට යන්න බෑ. ඒක දන්නවනේ. ඒ විදිහට ඒ සුදුසු පරිදි. ඊළඟට රූප ලෝකයෙන් චුතවන අය පිළිබඳව සලකන විට රූපී ධ්‍යාන පිළිෙන්නේ පහයි. රූප ධ්‍යාන පහක් දක්වනවා. ඒ පහෙන් ඒ ධ්‍යානයට අනුරූප විපාකය ඒ බ්‍රහ්ම ලෝකෙහි ලබන්නේ. එදින් ඒ රූප ධ්‍යාන උපදවා ගන්න වුන් ඒ රූපී භූමියේ සිට ඊට ඉහළ රූප ධ්‍යාන උපදවා ගත්තොත් ඊට ඉහළ රූප භූමියට යත හැකියි. එහෙම නැත්නම් ඒ අය ආපසු මේ කාම භූමියට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එනවා. ඒ කාම භූමියේ ප්‍රතිසන්දි ගැනීමට එන රූපාවචර භූමියකින් චුතවන ධර්මයා මෙහිදී ලබන ප්‍රතිසන්දිය එක්කෝ ද්වි හේතුක නැත්නම් ත්‍රි හේතුක. ඒ කියන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් එතෙම ලබනවයි කියන එක වළක්වන්නේ නැහැ. ද්වි හේතුකයේ වශයෙන් උපදින්නට ඉඩ තිබෙනවා. ත්‍රි හේතුක වශයෙන් විකු වශයෙන් උපදින්නට ඉඩ තිබෙනවා. ඒ රූපී භක්ම ලෝකයකින් චුතවන කියන්නේ රූපී භක්ම ලෝකයකින් චුතවන ඒ ප්‍රත්‍යඥය එය ද්වි හේතුක එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් මෙහිදී ලබනවා. අහේතුක ප්‍රතිසන්දියකට නම් යන්නේ නැහැ. ඒ අහේතුක ප්‍රතිසන්දිය කියන්නේ සුගති අහේතුක ප්‍රතිසන්දියක් හෝ දුර්ගති අහේතුක ප්‍රතිසන්දියක් ඒතරත් ලබන්නේ නැහැ. ඒ චුත වෙලා ලබන ප්‍රතිසන්දිය එක්ක ද්වි හේතුක නැත්නම් ත්‍රි හේතුක. ඉතින් වඩා බර ත්‍රි හේතුකේ කියන්නට. මොකද ඒ අය ධ්‍යානත් උපදවාගත්ත පිරිසක්. හැබැයි ත්‍රි හේතුකමයි කියලා එහෙම නියමයක් කරන්නේ ද්වි හේතුක වන්නටත් පුළුවන් මෙහි ප්‍රතිසන්දිය. එහෙම නෙවෙයි අරූප භූමියෙන් චුතවන අය. අරූප භූමියෙන් චුතවන අය දැන් අරූප ධ්‍යාන සතරක් තිබෙනවා. ඒ අරූප ධ්‍යාන සතරින් ආකාසානංචායතනෙන් චුතවන කෙනෙකුට තමන් ඒ ආකාසානංචායතනෙහි සිට විඥානංචායතනෙ උපදවා ගන්නා නම් විඥානංචායතනයට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යනවා. එහි ප්‍රතිසන්දිය ලබන. ඒ අරූප භූමිය පහළ අරූප භූමියේ සිට ඉහළ අරූප භූමියට යනවා. ඒ ඉහළ අරූප භූමියේ ඉදීමට උවමනා කරන ධානය උපදවා ගත්තා නම් ඒ විදිහට තමන් ආකාසානංචායතනෙහි සිට ඒ ඉතිරි සියලුම ධාන උපදවන්නට පුළුවන්. ඉතිරි සියලුම ධානය කියේ විඥානංචායතන, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නාසඤ්ඤා. එහි සිට උපදවන්නේ නැහැ රූප ධාන. රූප ධාන උපදවන්නේ නැහැ එහි සිට. ඒ රූප ධාන ඉපදවීමට අවස්ථාවක් නැහැ. ඒ රූප වශයෙන් යොදා ගන්නට, කසින වශයෙන් යොදා ගන්නට දේවල් දෙහි නැහැ. ඒ නිසා රූප ධාන උපදවන්නේ නැහැ. ඉහළ අරූප ධාන උපදවත හැකියි. එතකොට ආකාසානංචායතනෙහි සිට උපදවා ගන්න ලබන ඒ ඉහළ ධානයට අනුව විඥානංචායතනයට වේවා, ආකින්චඤ්ඤායතනයට වේවා, නේව සංඥා, නාසඤ්ඤායතනයට වේවා යතේ. ඒ දැන් විඥානංචායතනෙන් චුතවන එක්කෙනා ආකාසානංචායතනයට එන්නේ නැහැ. ඒ ආකාසානංචායතනෙහි උපදින්නට ඕන කරන ධානය මෙහිදී වඩන්නේ නැහැ එතන. ඔහු වඩනවා නම් Taman ලබා තිබෙනම ධානයේ එහෙම නැත්නම් ඉහළ ධානය. ඒ නිසා ආකාසානංචායතනෙහි ඉන්න කෙනෙකුට නැවත ආකාසානංචායතනෙහිම උපදින්නටත් පුළුවන්. එහෙම නැත්නම් යන්නට තියෙන්නේ ඉහළ එකකට. එහෙම නැත්නම් කාම ලෝකයට එන්නේ. රූප ලෝකයට යන්නේ නැහැ. රූප ලෝකයට යන්නට නම් රූපී භ්‍රම ලෝකයක උපදින්නට නම් රූප ධ්‍යාන තියෙනවා. දැන් රූප ධ්‍යානම උපදවන්නේ නැහැ මෙහිදී. ඒ නිසා ආපහු එනවනම් ඉහළ
අරූපී භ්‍රම ලෝක වලට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යනවා. එහෙම නැත්නම් කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගන්න. ඒ විශේෂය කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගන්න අරූප භූමියෙන් චුතවන කෙනා ත්‍රි හේතුකේතු හැටියටමයි උපදී. ඒකයි විශේෂය. දැන් රූප භූමියෙන් චුතවන කෙනා නම් ත්‍රි හේතුක වන්නටත් පුළුවන්, ද්වි හේතුක වන්නටත් පුළුවන්. අරූප භූමියෙහි එහෙම මේ දෙවදෑරුම් තත්වයක් නැහැ. අරූප භූමියෙන් චුතවන කෙනා මෙහි එනවා නම් ලබන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. එතෙන් ඒකේ තිබෙනවා විශේෂයක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලක් කෙනෙකුට පමණයි මේ නැවත ධ්‍යාන උපදවන්නට පුළුවන් වන්නේ. දැන් එතනින් චුත වෙලා ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා නම් රූපී ධ්‍යානයක් උපදවාගෙන භ්‍රම ලෝකයේ ඉපදිලා එතනින් චුත වෙලා මෙහිදී ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවා නම් ඒ ද්වි හේතුක ප්‍රතිසන්දිය ලැබුව ආත්ම භාවයේදී ධ්‍යානයක් උපදවන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ඊළඟ භවයේ ඒ ධ්‍යාන වලින් ලබන විපාක ලැබෙන ඒ භ්‍රම ලෝකවල උපදින්නට බෑ. ඊළඟ භවයේ යන්නට බෑ. ඒකවලක් නෙවෙයි මෙහිදී වෙනත් භාවනා අනුගමනය කොට විදර්ශනා වඩලා ඕ මාර්ගඵලයක් උපදවන්නටත් බෑ. අර ද්වි හේතුක වීම හේතු කොටගෙන. ඒ නිසා ඒ අහේතු මේ අරූප භූමියකින් චුත වෙලා නැවත කාම භූමියේ උපදින තැනත්තා ත්‍රි හේතුක වීමන් බොහොම වැදගත් කරුණක් වෙනවා. සමහර විටක ඒ ජීවිතයේදී ඔහුට සුදුසු ආදර්ශයක් නැත්නම් අනුශාසනයක් ඒ විදිහේ ශාස්ත්‍රවරේ මුණ ගැසෙනවා නම් එහෙම ශාසනයක් ලැබුණා නම් ඒ ශාසනයට අනුව පිළිපැද උපදවා ගන්න ධ්‍යාන මාර්ගඵල කියන මේ සියල්ලම උපදවා ගන්නට ඒ ත්‍රි හේතුක බව හේ කාරණයක්. ත්‍රි හේතුක වේ. අනේ ඒ නිසායි මෙතන එනවා ධාතා භාගයක් ඒ කියන්නේ ආරුප්ප චුතියා හොಂತಿ එත්තිමාරුප්ප වජ්ජිත ආරුප්ප චුතියා හොಂತಿ අරූප භූමිහි චුතීන් වෙත් එත්තිමාරුප්ප වජ්ජිත එත්තිම ආරුප්ප වජ්ජිත යට අරූප භූමි හැර එතකොට ඒ යට අරූප භූමීන්හි ප්‍රතිසන්දියක් නොලබා ඒ චුතියට අනතුරුව ඉහළ පරමාරූප සම්දිච්ච කියන්නේ ඉහළ අරූප භූමියක හෝ එහෙම නැත්නම් කාමේ ත්‍රි හේතුක කාම භූමියේ ත්‍රි හේතුකව උපදී. ඊළඟට රූපාවචර චුතියට අනුතුරුව ලබන ප්‍රතිසන්දි අහේතු රහිතාසින් අහේතුක ප්‍රතිසන්දි හැර වන්නාය. රූපාවචර චුතියට අනුතුරුව අහේතුක ප්‍රතිසන්දි හැර ඉතිරි ප්‍රතිසන්දි වන්නාක වෙනවා. සබ්බකාම තිහේතුමා කාමේ ස්වේව පඤ්ඤත ඒ සබ්බකාම තිහේතුම මේ කාම භූමියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා තිබෙන කෙනෙක් නම් ඒ තැනට හැම තැනක කාමේ ස්වේව පණිත හැම තැනකම කොතැනක වුවද ප්‍රතිසන්දියක් ලබන්නට බැරි නෑ. මේ උපදවා ගන්නා කුසල කර්මයන්ට අනුව. අනේ ඒ විදිහට ඒ ප්‍රතිසන්දි පිළිබඳ කතාවෙන් කරුණු දක්වනවා. ඒ නිසා එනවා දැන් ප්‍රතිසන්දි වශයෙන් කතා කරන විට අරූපාවචර චුතිම තියෙන්නේ හතරක්. අරූපාවචර චුති හතරයි කියන්නේ අරූප භූමි හතරක් තියෙනවා. ඒ එක එක භූමියක තිබෙන්නේ එක භවංග සිතක්නේ. ඒක ආකාසානං ඡායතන භවංගේ ආදි වශයෙන්. එතකොට ආකාසානං ඡායතන විපාක සිත තමයි ඒ භවයේ චුති සිත වන්නේ.
ආකාසානංචායතන විපාකසිතේ භවේ ප්‍රතිසන්දිසිත වන්නේ පවත්නා කාලෙහිදී භවංගසිත වන්නේ එතනින් චුතවන විට චුතිසිත වන්නේ ඒ නිසා ඒ අරූපාවචර චුතිය දොර අරූපාවචර චුති හතරක් තිබෙනවා. ඒ අරූපාවචර චුති හතරෙන් පසු විපාක වශයෙන් ලැබෙන්නේ අරූපාවචර විපාක හතරක්. කාම ක්‍රිහේතුක විපාක හතරක්. කියලා ප්‍රතිසන්දි 8ක් දක්වනවා. අරූපාවචර චුති හතරෙන් පසු අරූපාවචර ප්‍රතිසන්දි 4. ඒක අර සුදුසු පරිදි ගන්නට ඕනේ. ඒ අරූපාවචර ප්‍රතිසන්දි 4 කියේ ඉහළ රූප භූමියකින් පිටව පහළ රූප භූමියක ප්‍රතිසන්දිය ගන්නෙ නැහැ. ඒ Taman සිටි භූමියේම ප්‍රතිසන්දිය නැවත ලබන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉහළට යනවා. එහෙම ගත්තාම මේ ආකාසානංචායතනෙ කෙනාට ආකාසානංචායතනෙ උපදින්නටත් පුළුවන්. ඒ ඉහළ භ්‍රම ලෝක තුනෙන් කවර තැනකට වුවදී අතහැර. එහෙම සලකන විට ඒ අරූපාවචර චුති හතරෙන් අනතුරුව ලැබෙන ප්‍රතිසන්දි අරූපාවචර ප්‍රතිසන්දි 4 හෝ කාම භූමියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි 4. කාම භූමියේ තියෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දි 4 දන්නවනේ මොනවද කියලා? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාකසිත එම සසංඛාරික විපාකසිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාකසිත සසංඛාරික විපාකසිත. ඒකට ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියන්නේ වමයි ඒ වායෙන් චුත වෙලා ලබන ප්‍රතිසන්දි වන්නේ. ඒ ඊළඟට ඒකයි මෙතන කියන්නේ. ඊළඟට අරූපාවචර රූපාවචර චුති පහක් තිබෙනවනේ. ඒ කියන්නේ රූපාවචර ප්‍රතිසන්දි සිත් තියෙන්නේ 5යි. ප්‍රථම ධ්‍යාන විපාකසිත, ဒုတိ ය ධ්‍යාන විපාකසිත, තෘතිය ධ්‍යාන විපාකසිත, චතුර්ථ ධ්‍යාන විපාකසිත, පංචම ධ්‍යාන විපාකසිත. අනේ ඒ චුති පහෙන් පසුව ප්‍රතිසන්දි වශයෙන් දක්වනවා 17ක්. ප්‍රතිසන්දි 17ක් ඒ කීවේ අහේතුක ප්‍රතිසන්දියනේ අත්හැරියේ. එතකොට අහේතුක ප්‍රතිසන්දිය අත්හැරියම සහේතුක ප්‍රතිසන්දි තිබෙනවා මේ 17. එතකොට මේ 17 දක්වන්නේ කොහොමද? ත්‍රි හේතුක ප්‍රතිසන්දි 13. ත්‍රි හේතුක ප්‍රතිසන්දි 13 සහ ද්වි හේතුක ප්‍රතිසන්දි 4. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දි 13 කීවේ 13 කීවේ මොනවාද? ඒ අරූප භූමියත් එක්කනේ. අරූප ප්‍රතිසන්දි 4යි. ඒ රූප භූමි ප්‍රතිසන්දි 5යි. එතකොට 9යි. කාම භූමික ත්‍රි හේතුක ප්‍රතිසන්දි 4යි. කියන්නේ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දි 13 හෝ ද්වි හේතුක ප්‍රතිසන්දි 4. එහෙම ප්‍රතිසන්දි 17ක් ලැබෙනවා. අහේතුක ප්‍රතිසන්දි විතරයි නැත්තේ. ඒ 17 කියවම අපි දන්නවා ඒවා ද්වි හේතුක ත්‍රි හේතුක අහේතුක ප්‍රතිසන්දි තියෙන දෙකනේ. දුර්ගතිය හේතුක සුගතිය හේතුක. මේ දෙක ලැබෙන්නේ නැහැ. ඉතිරි ප්‍රතිසන්දි 17. රූප ලෝකයෙන් චුත වෙලා රූපාරූප ලෝකවල ත්‍රි හේතුකවත් කාම ලෝකෙහි ත්‍රි හේතුක හෝ ද්වි හේතුකවත් උපදින්නට පුළුවන්. ඉතින් දැන් ඒක තේරුම් ගන්නට ඕන ඒ රූප භූමි වල ඉපද සිටින අය ඊළඟට පහළ භූමි වලට මේ කාම භූමියට හෝ එන්නේ ප්‍රත්‍යඥයන්ගේ වශයෙන්. ප්‍රත්‍යඥ ආර්ය උඩ භූමි වලින් පහළ භූමි වල නූපදි කියලා දක්වනවා. ආර්ය පුද්ගලයන් ඉහළ භූමි වල සිට පහළ භූමි වලට එන්නේ නැති. නමුත් විශේෂයෙන්ම උගන්වනවා ඒ ආර්ය වර යම් තැනකට ගියා නම් ආපසු වෙන තැනකට නොයා එහිදීම ඉහළ මාර්ගඵල ලබා පිරිනිවන කියා දක්වන තැන තිබෙනවා. ඒ තමයි වේහප්පලේ අකනිත්තේ භවග්ගේච පතිත්ථිතා නපුනා අඤ්ඤත්ථ ජායන්ති සබ්බේ අරිය පුද්ගලා කියලා. එහෙම කියනක් වෙනවා වේහප්පලය. වේහප්පලය කියන්නේ චතුර්ථ ධ්‍යාන භූමිය. වේහප්පේ අකනිත්තේ කියන්නේ සුද්ධාවාස භූමි වලින් ඉහළ එකනේ. ඒක චතුර්ථ ධ්‍යාන භූමියටයි අය. නමුත් එහි උපදින්නේ අනාගාමී.
ඒ වාසය කරන්නේ අනාගාමි රහත් කියන අය. ඒ නිසායි ඒවට සුද්ධාවාස කියන්නේ. ඒ වේහප්පලෙහි උපන්න ආර්ය පුද්ගලයෙක් වෙන තැනක උපදින්නේ නැහැ. එහිදී අපි ගනිමු වේහප්පලෙහි උපන්නේ සෝවාන් පුද්ගලයෙක්. සෝවාන් මාර්ගයේ ඵලයේ උපදවාගෙන ඒ චතුර්ථ ධානය නැත්නම් පංචකණයේ හැටියට පංචම ධානය උපදවාගෙන එයින් නොපිරිහි කාලක්‍රියා කරන කෙනෙක්. ඒ කාලක්‍රියා කරන තැනත්තා එහි උපදිනවා නම් ඒ වේහප්පලයේ උපදිනවා නම් වේහප්පලයෙන් වෙන කොතැනකටවත් නැවත ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යන්නේ නැහැ. ඒ මොකද වේහප්පලයන් එක භවආග්‍රයක් කියලා දක්වනවා. භවආග්‍ර වශයෙන් දක්වන තුනක් තියෙනවා. එක භවආග්‍රයක් තමයි වේහප්පලය. අනිත් එක අකනිට්ඨය. අනිත් එක තමයි නේව සංඥා නාසඤ්ඤා. අනේ භවආග්‍ර සංඛ්‍යාත වූ වේහප්පලයේ උපන් ආර්යෙක් වෙන තැනක ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යන්නේ නැහැ. එහිදීම ඉතිරි මාර්ගඵල ලබා පිරිනුවන් පාන. ඊළඟට අකනිට්ඨේ උපන දින අනාගාමි පුද්ගලයා. අකනිට්ඨේ උපදින්නේ අනාගාමි පුද්ගලයා අකනිට්ඨේ උපදිනවා සමහර විටක කෙලින්මයි එන්නේ. මෙතනින් චුත වෙලා මාර්ගඵල අනාගාමි මාර්ගඵලයන් මෙහිදී ලබලා පංචම ධානයත් සහිත නම් ඒ සුද්ධාවාසෙහි උපදිනවා. ඒ සුද්ධාවාස වලින් කෙලින්ම අකනිට්ඨයට යන්නේ. සමහරු කෙලින්ම මෙතනින් චුතව අකනිට්ඨෙහිම උපදිනවා. සමහරු ඉන්නවා උද්ධංසෝත අකනිට්ඨගාමී කියන. පහළ සුද්ධාවාසවල ඉපදිලා එතනින් ඉඳලා එතනින් චුත වෙලා ඊළඟ එකේ ඉපදිලා ඒ විදිහට යනයින් අය ඉන්නවා. ඒ අය ගැනයි කියන්නේ උද්ධංසෝත අකනිට්ඨගාමී කියලා. කෙලින්ම අකනිට්ඨෙහි උපදින අය පිළිබඳව දක්වන්නේ ඒ අය ප්‍රඥාධිකේ නුවණ දැන් ඉන්ද්‍රිය ධර්ම අතුරෙන් ඉන්ද්‍රිය ධර්ම පහක් දක්වනවා. ඒ පහෙන් ප්‍රඥේන්ද්‍රිය අභිමාත්‍රාය අකනිට්ඨෙහි උපදින. ඒ පිළිවෙලින් දක්වන්නේ මේ අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ කියලානේ. අවියෙහි උපදින්නේ ශ්‍රද්ධාධිකයන්. අවියෙහි ඒකට ශ්‍රද්ධාව අනිත් ඉන්ද්‍රියන්ට වඩා අධිකයි. ඒ අය අවියෙහි අතප්පෙහි උපදින්නේ වීර්‍යාධිකයන්. වීර්‍ය අධිමාත්‍රයි අනිත් ධර්ම වලට වඩා. එබඳු අනාගාමී උපදිනවා අතප්පෙහි. සුදස්සෙහි උපදින්නේ සතින්ද්‍රිය අධිමාත්‍රාය. සුදස්සෙහි සමාධින්ද්‍රිය අධිමාත්‍රාය. අකනිට්ඨෙහි ප්‍රඥේන්ද්‍රිය අධිමාත්‍රාය. ඒ විදිහට දක්වනවා. එහෙම පෙන්නන. ඒ තැන්වල ඒ සුද්ධාවාසවල ඒ විදිහට උපදින අය අතුරෙන් යමෙක් මෙහිම පිළිවෙලින් ගිහිල්ලා අකනිට්ඨයට ගියා වේවා. එහෙම නැත්නම් කෙලින්ම අකනිට්ඨෙහි ඒ සුද්ධාවාස ප්‍රතිසන්දිය ලැබුණු තැනත්තා අනාගාමි කෙනෙක්. එතනින් වෙන තැනකට යන්නේ නැහැ. දැන් එහෙම නෙවෙයිනේ. උද්ධංසෝතාකනිට්ඨගාමි කියන තැනත්තාන අවිහෙහි සිට අතප්පයට අතප්පෙහි සිට සුදස්සයට සුදස්සෙහි සිට සුදස්සියට සුදස්සෙහි සිට අකනිට්ඨයට. ඒ විදිහට යතේ. දැන් අකනිට්ඨයට ගිය තැනත්තා වෙන තැනකට යන්නේ නැහැ. එහිදී ඉතිරි මාර්ග ඵලයක්. ඉතිරි මාර්ග ඵල තියෙන්නේ අරහන් මාර්ගයයි ඵලයයි. ඒව ලබලා එතින්දිම පිරිනුවන් පානවා. අනේ එහෙම වේහප්පලේ අකනිට්ඨේ බවග්ගේච පතිට්ඨිතා නපුනා අඤ්ඤත්ථ ජායන්ති. නැවත අන්‍ය තැනක නූපති සබ්බේ ආර්ය පුද්ගලා සියලුම ආර්ය පුද්ගලයෝ. ඒ සියලුම ආර්ය පුද්ගලයෝ යන්නේ නැහැ මේ සුද්ධාවාසවල. සුද්ධාවාසවල කියන්නේ අනාගාමීන් පමණයි. නමුත් වෙන තැන්වල උපදින ආර්යයෝ තව තැන්වල උපදින්නට පුළුවන්. වෙනත් තැන්වල ඉහළ තැන්වලට උවද යත හැකියි. නමුත් වේහප්පලේ පන්තනත ආර්ය පුද්ගලයා ඉහළ මාර්ගඵල එහිදී ලබනවා මිසක වෙන තැනක ප්‍රතිසන්දි ගැනීම වශයෙන් දෙන්නේ නැහැ. අනේකයි දක්වා. දැන් කාම ත්‍රි හේතුක චුතියතරෙන් පස් කියන්නේ සබ්බා කාම ත්‍රි හේතුම්මා කිව්වේ ඒකයි. මෙතන එනවනේ රූපාවචර චුතිය හේතු රහිතාසිය සබ්බා කාම ත්‍රි හේතුම්මා.
ඒ ත්‍රි හේතුක කාම ත්‍රි හේතුක චුති කියන්නේ හතරයි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත විපාක සිත් 4, උපේක්ෂා විපාක සිත් 2, විපාක සිත් 2, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත විපාක සිත් 2 කියන ඒ 4. ඒ ත්‍රි හේතුක චුති ප්‍රතිසන්දි වූ එක චුති වෙනවයි කියලා අපි දන්නවනේ. මේ චුති 4න් පස්සේ ලබන ප්‍රතිසන්දි 20ක්ම දක්වනවා. දැන් ඒකයි මා කිව්වේ කිසි තැනක් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයට වැහුණු තැනක් කියලා කියන්න බෑ. අපි දන්නවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙකු වූ දේවදත්ත ස්තවරයන් වහන්සේ අවීචි මහා නිරේහි ප්‍රතිසන්දි ලැබුවා. තමා ත්‍රි හේතුකේ මෙහිදී තමගේ චුතිය ත්‍රි හේතුක චුතියක්. මොකද ප්‍රතිසන්දිය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබුණු නිසා තමා ධ්‍යාන උපදවාගෙන අභිඥාද ලැබුවේ. ඒ ප්‍රත්‍යඥ තත්වයෙන් නොමිදුණු හේතුවෙන් ඒ ත්‍රි හේතුක චුතියට අනුකූලව දැන් මේ ත්‍රි හේතුක චුතියක් වන්නට කලින් නැති වුණු මරණාසන්න ජවනය අකුසල ජවනයක්. ඒ අකුසල ජවනයට අරමුණු වූයේ තමා කරන ලද අකුසල කර්මය වූ දක්වන්නේ උන්වහන්සේට මේ විපාක ගෙන දුන්නේ සංඝ බෙහෙත කර්මය කියලානේ. ඒ සංඝ බෙහෙත කර්මය. ඒ සංඝ බෙහෙත කර්මය විපාක දීමට එළඹ සිටියා. මේ සමහර විටකේ කර්මයේම එහෙම නැත්නම් ඒ කර්ම නිමිත්ත අරමුණු වන්නට ඇති. සමහර විටක ඒ කර්ම නිමිත්ත කියන දෙකම කර්ම නොවි තමන්ට යන්නට සිදුවන අවීචිය පිළිබඳ වූ ගම අරමුණු වන්නට ඇති. නමුත් චුතිය ත්‍රි හේතුකයි. චුතිය ත්‍රි හේතුකයි. අනතුරු ප්‍රතිසන්ධිය දුර්ගති අහේතුක. ඒ චුතියට අනතුරු ප්‍රතිසන්ධිය දුර්ගති අහේතුක. ඉතින් අනේ ඒ ප්‍රතිසන්ධිය. ඒක දුර්ගති අහේතුක. සුගති අහේතුක ප්‍රතිසන්ධි කියන ඒවා සමහරෙක් තමා මෙහිදී ලබපු ප්‍රතිසන්දිය ත්‍රි හේතුකව තිබුණා. මෙහිදී කරන ලද පාප කර්ම කුසල කර්ම කියන මේවායේ මිශ්‍රණය නිසා තමන් කරන ලද ඒ විපාක තමන්ට විපාක දීමට එළඹ සිටින කුසල කර්මය එතරම් බල සම්පන්න කුසල කර්මයක් නුනනම් ද්වි හේතුක ඕමක කුසල කර්මයක් වුණානම් විපාක දීමට එළඹ සිටි. එවිට එතනත්තා මේ ත්‍රි හේතුක චුතියට අනතුරුව ලබනවා සුගති අහේතුක ප්‍රතිසන්දිය. ඒ සුගති අහේතුක ප්‍රතිසන්දිය වන්නේ උපේක්ෂා සහගත සම්තීරණ සිත කුසල විපාක. කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙනවා. දැන් මේ පෙන්වන්නේ ත්‍රි හේතුක කාම ත්‍රි හේතුක චුති හතරෙන් අනතුරුව ලැබිය හැකි ප්‍රතිසන්දි 20 අතුරෙන් දෙකක්. මේ දෙකම එකක් දුර්ගතිය හේතුක අනෙක සුගතිය හේතුක. දැන් තවත් එතනත්ත මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියේ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් නැතහොත් ත්‍රි හේතුක ඕමක කුසල කර්මයක් නම් සුදුසු පරිදි කර්මයෙන් හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණු වී මේ කාම සුගතියෙහි එහෙම නැත් කාම සුගතියෙහි කියන්නේ මිනිසෙක් වශයෙන් හෝ දෙවියෙකු වශයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ද්වි හේතුක ප්‍රතිසන්දියයි කියන විට ඒකෙ තිබෙන්නේ අලෝභ අදෝෂ කියන හේතු දෙක පමණයි. ද්වි හේතුක ප්‍රතිසන්දිය. ඒ ද්වි හේතුක ප්‍රතිසන්දිය ලැබීම කරන කොටගෙන එතනත්තා වෙන වෙනත් සැප සම්පත් විඳීමට ඒක බාධාවක් නෙවෙයි. එහෙත් ඔහුට ඒ જાතිෙහිදී කොයිතරම් උත්සාහ කළත් ධානය මාර්ගඵල කියන මේවා උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. එන් කියන්නේ නැහැ ඔහුට විදර්ශනා නුවණ උපදවා ගන්නට බැහැ කියලා. ඒ ධානයක් පිළිබඳ පරිකර්ම කරන්නට බැහැ කියන්නේ නැහැ. භාවනා කරත හැකියි. නමුත් ඒ
ඒකේ මේ නිෂ්ඨාව කියන නිෂ්ඨාව වශයෙන් සැලකෙන ධ්‍යාන එහෙම නැත්නම් මාර්ගඵල කියන මේවා උපදවා ගන්නට තමන්ගේ ප්‍රතිසන්දිය බාධාවක්. ඒකට කියන්නේ විපාකාවරණ කියලා. විපාකාවරණ කියලා මාර්ගඵල ධ්‍යාන මාර්ගඵල කියන මේවාට බාධා කරන ආවරණ වෙන ධර්ම පහක් දක්වනවා. විපාකාවරණය කියන එක පිළිබඳව කරන්න දෙයක් නැහැ. දැන් මේ ජීවිතයේ කෙනෙකු ලබා තිබෙන උපත ද්විහේතුක හෝ අහේතුක නම් ඒ විපාකයෙන් ආවරණය කරනවා ධ්‍යාන මාර්ග. ඒ ද්විහේතුක ප්‍රතිසන්දි. මේ ද්විහේතුක ප්‍රතිසන්දි හතරක් තියෙනවා. ඒක අහේතුක ප්‍රතිසන්දි දෙකයි, ද්විහේතුක ප්‍රතිසන්දි හතරයි. අය ත්‍රිහේතුක ප්‍රතිසන්දි ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඊළඟට එන්නේ කාම ත්‍රිහේතුක ප්‍රතිසන්දි තිබෙනවා හතරක්. කාම ත්‍රිහේතුක ප්‍රතිසන්දි. ඒතකොට ත්‍රිහේතුක ප්‍රතිසන්දි හතරට අනුතුරුව ත්‍රිහේතුක ප්‍රතිසන්දි ත්‍රිහේතුක චුති හතරට අනුතුරුව ත්‍රිහේතුක ප්‍රතිසන්දි හතරක් ලබන්නට පුළුවන්. හතර කියන්නේ ඒ සුදුසු පරිදි නේ. ඒ කියන්නේ හැම කෙනෙක් හතරක් ලබන්නේ නැහැ. ත්‍රිහේතුක ප්‍රතිසන්දි හතර කියලා එහෙම ලබත හැකි කාම ත්‍රිහේතුක ප්‍රතිසන්දි. ඊළඟට රූපාවචර අරූපාවචර රූපාවචර ප්‍රතිසන්දි පහක් තිබෙනවා. අරූපාවචර ප්‍රතිසන්දි හතරක්. එහෙම ගත්තම එකතු වුණාම ඔක්කොම කීයද ප්‍රතිසන්දි සිත් වශයෙන් ලැබෙන්නේ 19යි. 19යි. මොකක්ද මේ 20 වෙනි ප්‍රතිසන්දිය? ඒ තමයි අසංනිසප්ත ප්‍රතිසන්දි. 20ට ගන්න අසංනිසප්ත ප්‍රතිසන්දි. ඒ අසංනිසප්ත ප්‍රතිසන්දියේ උපදින්නේ කවුද? ත්‍රිහේතුක ප්‍රතිචුතියකට අනුතුරුව. ත්‍රිහේතුක චුතියක්. දැන් මේ මනුෂ්‍ය ලෝකෙහි වායෝ කසිනේ උපදවාගත් පංචම ධ්‍යානය ඇති තැනැත්තෙක් සිත දුරු කිරීමේ අභිලාෂය ඇති කරගෙන සිතේ පා කියන මේ කැමැත්ත නිතරම වඩලා ධ්‍යානයනුත් නොපිරිහි සිට කාලක්‍රියා කොට ලබන ප්‍රතිසන්දිය තමයි අසංඥ සත්‍ය ප්‍රතිසන්දිය. ඒ අසංඥ සත්‍ය ප්‍රතිසන්දියේ සිතක් නැහැ. සිත නැති ප්‍රතිසන්දිය. එහෙනම් මොකක්ද ප්‍රතිසන්දිය? රූපමේව ප්‍රතිසන්දි හෝති කියන්නේ ඒක. රූපේමයි එතන ප්‍රතිසන්දිය වන්නේ. ඒ රූපය කිය රූපස්කන්ධය ඒ ප්‍රතිසන්දි මොහොතේදී ප්‍රතිසන්දි අවස්ථාවේදී රූප කලාපයක් වශයෙන් තිබෙන්නේ ජීවිත නවක රූප කලාප. ජීවිත නවක. ඒ කියන්නේ ජීවිතයේ නවගැමි කොට ඇති රූප සමූහය නිතිය කියන එක රූප කලාප. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත. ඒ ජීවිතය කියන එක තමයි මේ කර්මයේ තන අරගෙන මේ රූප පාලනය කරන්නේ. ඒ ජීවිතේ. දැන් කර්මයේ අතීතේක. ආසන්න සත්‍ය ප්‍රතිසන්දිය ලබා දෙවන කර්මය ඒ ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේදී තිබෙන එක නෙවෙයි. කර්මය කියන්නේ අතීතේ සිදු කරපු එකක්. ඒ කර්ම හේතුවෙන් කර්මය නිසා ලබා දෙවන කර්මජ රූප පුඤ්ජය එතන ලැබෙනවා. ඒ කර්මජ රූප පුඤ්ජය කර්මය නිසා ඇතිවන එකක්. මිසක වෙන හේතුවකින් ඇතිවන්නක් නෙවෙයි. කර්මය නිසා ඇතිවන. ඒ කර්මය නිසා ඇතිවන ඒ රූප සමූහය පාලනය කරන්න වර්තමානිකව ඒ කර්මය ඒ අවස්ථාවේදී විද්‍යමාන නැහැ. එතන නැහැ. එතන ඇති වෙලා නැතිව ගියේ සිතක් චෛතසිකයක් නේ කර්ම වශයෙන් දක්වන. ඒ නිසා ඒකේ තැනගෙන මේ රූප පාලනයෙහි යෙදෙන ධර්මය තමයි ජීවිතේන්ද්‍රිය කියන්නේ. ඒ නිසා ඒ කර්මජ රූප හැමකටම ජීවිතේන්ද්‍රියක් පිළිගන්න.
ඒ කර්මජ රූප ඇතිවන්නේ සිත නිසාම වේ. එකම අවස්ථාවකදී කර්මජ රූප මේ ප්‍රතිසන්දි සිතේ උපකාරය ලැබ පහළවන්නක්සේගෙන ප්‍රතිසන්දි කර්මජ රූපේ කියලා ඔය උපක්ඛානෙහි ඉගෙන ගන්නකොට උදුරන අවස්ථාවක් තිබෙනවා. දැන් හේතු ප්‍රත්‍යය පිළිබඳව කතා කරන විට හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න දක්වන විට සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා ඒ ප්‍රත්‍යෝත්පන්න ගොඩට අතුළු කරන ප්‍රතිසන්දි කර්මජ රූප දක්වනවා. ඒවා ප්‍රතිසන්දි කර්මජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්ම. ඒ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපේ කියේ සහේතුක සිත සහේතුක විපාක සිත ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙන විට ඒ ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි ලැබෙන කර්මජ රූප පුඤ්ජයට ඒ කියන්නේ ප්‍රතිසන්දි කර්මජ රූප. ඒකට ඒ සහේතුක ප්‍රතිසන්දි සිත උපදින කොටම උපදින පහළ වෙන කර්මජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපේ කියා ඒවා හේතුත්ත්වයේ ප්‍රත්‍යෝත්පන්න හැටියට දක්වනවා. දැන් ඊට පස්සේ ඇතිවෙන ඒ කර්මජ රූප නැවත නැවතත් උපදිනවා. එතකොට ඇතිවන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප. ඒ ප්‍රවෘත්ති කර්මජ රූප වලට මේ සහේතුක සහේතුක සිතකින් ලැබෙන උපකාරයෙන් ඇතිවන රූපය කියලා එහෙම දැකීමක් නැහැ. ඒ නිසා ඒවා දන්නේ නැහැ. ඊට පස්සේ හේතු ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න හැටියට ඒ සහේතුක ප්‍රවෘත්ති කර්මජ රූප ගන්න නැහැ. නැත්නම් ඒ ප්‍රවෘත්ති කර්මජ රූප ගන්නෙම නැහැ. ඒවා සහේතුකේ කියලා කියන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප ඇතිවන්නේ කර්මය නිසා. ඒ කර්මය මේ සිත නෙමෙයි. ඒ ප්‍රවෘත්ති කියන සිත නෙමෙයි කර්මය කියේ වෙන එක. ඒ කර්මයෙන් උපදවන රූප පළමුවෙන්ම උපදවා ලන්නට මේ සිතේ උපකාරය ලැබුණා. මොකද මේ සිතේ උපකාරය ලැබුණේ ඒ සිත ලැබුණේ ප්‍රතිසන්දි සිත වශයෙන්. ඒ ප්‍රතිසන්දියක් නොවන්නට කර්මජ රූප වලට ඇතිවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනේ නිසායි ඒකේ තිබෙන උපකාරකත්වය ගන්න. එදින් ඒ කර්මජ රූප දැනිට අපිට තිබෙන කර්මජ රූප මේ වෙලාවේ තියෙනවානේ. අපිට ඇස් තිබෙනවා, කන් තිබෙනවා, නැහැ තිබෙනවා, දිව තිබෙනවා, ශරීරය තිබෙනවා, අපේ භාව රූප තිබෙනවා. ඒ වගේම ජීවිත රූපේ තිබෙනවා. මේවා කර්මජ රූප. ඒ කර්මජ රූප පැවැත්ගෙන යන්නට සිතෙන් උපකාර කරන්නේ නැහැ. එහෙම කරනවා නම් කියන්නට ඕනේ ඒක සිතෙන් උපකාරය ලබන කර්මජ රූපේ කියලා. නෑ. ඒවා උපදවන්නේ කර්මය. ඒ නිසා තමයි සිත යම්කිසි බලයකින් ශක්තියකින් කෙනෙක් සිතේ ඇතිවීම නවත්වන. දැන් එහෙම නවත්වන අවස්ථාවක් නේ නිරෝධ සමාපත්තියට සමවදින අවස්ථාව. මේ නිරෝධ සමාපත්තියට සමවදින අවස්ථාවේදී මේ අනිත් රූප කියන්නේ චිත්තජ රූප නිරෝධ සමාපත්තියට සමවැද සිටින තාක් උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැතිවක් නිසාද සිත නූපදින නිසා. සිතින් උපදවන රූප සිත නූපදවන විට උපදින්නට බෑ. ඒ නිසා සිත නොමැති බැවින් ඒ චිත්තජ රූපත් නැහැ. නමුත් අනෙක් රූප මේ නිරෝධ සමාපත්තියට සමවැද සිටියේදී උපදිනවා ලැබෙනවා. ඒ එක කොටසක් තමයි කර්මජ රූප. කර්මජ රූප උපදවන්නේ සිතින් නොවන බැවින් තමයි කර්මජ රූප ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී කිසිදු අඩුවක් නැතුව ඉපදගෙන යන්නේ. ඒ කර්මයෙන් උපදවන. ඒ වගේමයි උතුජ රූප, ආහාරජ රූප කියනවා. ඒවා උපදවීමට හේතුව තිබෙනවා. ඒ හේතුන්ගෙන් උපදවන. දැන් එහෙම නිසා ඒ කර්මජ රූප කොටස නැත්නම් කර්මජ රූපම පමණයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. කොහෙද? අසං සත්වජේ. ඉතින් රූප පමණක් ලැබෙන ප්‍රතිසන්දියක් දැනේ. ඒ ප්‍රතිසන්දියට කියනවා රූප ඒ ප්‍රතිසන්දිය ලබන්නන්ට රූප ප්‍රතිසන්දිකා. රූප ප්‍රතිසන්දියක් ලබන්නෝ රූප ප්‍රතිසන්දියක් ලබන. ඒ රූප ප්‍රතිසන්දියක් කියන මීට ප්‍රතිවිරුද්ධ තවත් ප්‍රතිසන්දියක් තිබෙනවා. ඒකට කියන්නේ නාම ප්‍රතිසන්දියක් කියලා. නැත්නම් අරූප ප්‍රතිසන්දියක්.
ඒකට කියන අරූප ප්‍රතිසන්දියක්. ඒක කොහෙද? අරූප භූමියේ. ඒකට රූප ප්‍රතිසන්දිකයෝය අරූප ප්‍රතිසන්දිකයෝය කියලා එහෙම දක්වනවා නම් රූප ප්‍රතිසන්දිකයෝය කියන්නේ තිබෙන්නේ අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්දිය ලක්තායට. අරූප ප්‍රතිසන්දිකයෝය කියන්නේ අරූප භූමි සතරෙහි ප්‍රතිසන්දි ගන්නන. අනිත්‍යන වල ප්‍රතිසන්දි ගන්න එක කියන්නේ රූපාරූප ප්‍රතිසන්දිකා. එතන රූපක් තිබෙනවා අරූපක් තිබෙනවා. දැන් මේ අපට රූපක් තිබෙනවා අරූපක් තිබෙනවා. මෙතෙන් අපේ ප්‍රතිසන්දියේදී රූප අරූප කියන දෙකම ලැබුණා. ඒ රූප අරූප දෙකම ලැබුණු නිසා තමයි අපට ප්‍රතිසන්දියේදී ලැබුණු ඒ ධර්ම පුඤ්ජය ස්කන්ධ වශයෙන් බෙදා පෙන්නන්නේ පංචස්කන්ධයක් විදිහට. අපිට පංචස්කන්ධයක් ලැබෙනවා. ප්‍රතිසන්දියේදීම පංචස්කන්ධය ලැබෙනවා. රූප ලැබෙනවා, සිත, චෛතසික කියන මේවා ලැබෙනවා. ඒ චිත්ත චෛතසික ධර්ම තමයි සතර නාමස්කන්ධ, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප රූපස්කන්ධ. ඒ නිසා පංචස්කන්ධයක් ප්‍රතිසන්දි වශයෙන් ලැබෙනවා. පංචස්කන්ධය. අස්යන්‍ය සත්‍යෙහි රූපස්කන්ධයක් පමණයි ලබන්නේ. රූපස්කන්ධයයි ප්‍රතිසන්දි වශයෙන් ලබන්නේ. ඊළඟට පවතින කාලෙහිදී අසඤ්ඤ සත්‍යෙහි ආයු කාලය දක්වන්නේ මහා කල්ප 500ක්. ඒ 500 වූ දීර්ඝ කාලය මුළුල්ලෙහිම එහි පැවතගෙන යන්නේ ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ මොනවද? ඒ රූපමයි. රූප උතුජ රූපත් එකතු. උතුජ රූප ඒ උතුජ රූපේ කියන ඒවත් ඇති වෙනවා එතෙන්දී. ඒ ඍතු නිසා දැන් ඒ කර්මජ වශයෙන් ඇතිවන රූප පුඤ්ජෙහි තිබෙන ඍතු වෙනවා. තව රූප උපදවනවා. ඒ විදිහට බාහිර හේතු වෙන රූප උපදවනවා. ඒ විදිහට උතුජ රූප තිබෙනවා. චිත්තජ රූප නැහැ. හැම භක්මීන්ටම ආහාරජ රූප නැහැ. නිසා මෙතන ආහාරජ රූප නැහැ. ඒකට කර්මජ රූප තිබෙනවා උතුජ රූප. ඒ ටික පමණයි කොයිතරම් කල්ද පවතින්නේ? මහා කල්ප 500ක්. ඒ 500 ගත වුණු අවස්ථාවේ සිදුවන්නේ කුමක්ද? චුතිය. චුතිය කියන්නේ කුමක්ද? එතන මේ දිගටම පැවතගෙන ගිය ඒ රූප පුඤ්ජය අතුරුදන් වෙනවා. එහි තවදුරටත් පවතින්නේ නැහැ, අතුරුදන් වෙනවා. ඒක හරියට මේ සමහරු කියන්නේ කවුරු හරි ඉඳලා නැති වුණාම නැත්තම් මේ හිටපු ගමන් මේ කොහාට හරි ගියාම හිටියේ තැනින් නොපෙනී ගියාම කියන්නේ රහත්තුනයි කියලා. අන්න ඒ වගේ එකක් නෙවෙයි, අතුරුදන් වෙනවා. ඒ තමයි චිත්ත වීම. චිත්ත වීම. ඉතින් ඊට පස්සේ ඒ මහා කල්ප 500ගේ ඇවෑමෙන් චුතිය වෙනම් මොකක්ද ඒ චුතිය? ප්‍රතිසන්දිය වූ දෙයට වැඩි දෙයක් චුතිය වෙන්නට බෑ. ප්‍රතිසන්දියයි කියලා ගත්තේම සිතක් තිබුණා නම් සිතයි ප්‍රතිසන්දි කියන එකට ගැනෙන්නේ. මොකද ඒ කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය මේ සිතයි කයයි එකම තියෙන භවයක නම් වඩාත්ම ඒ කෘත්‍යයේ නියුක්ත වන ධර්මයේ සිතයි පරම්පරාව වශයෙන් පැවතගෙන. දැන් අතන සිත නැවැත්වීමේම පරමාර්ථය බලාපොරොත්තු ඇතිව වැඩි සිත හේතු කොටගෙනයි එතනටත් එහිදී ලැබෙන්නේ නැත්තේ සිතක්. කය විතරයි ලැබෙන්නේ. ඒ කය නිකම් කයක් නෙවෙයි. බලන්න අප්‍රිය අප විතර නිකම් කොටයක් වගේ එහෙම කයක් නෙවෙයි. ධර්ම ශරීරයක් ලැබෙන්නේ. ධර්මයේ ශරීරය ජීවත් වෙන ධර්මය. ඒ ශරීරයේ ප්‍රාණය කියලා අප කතා කරන ඒ ජීවිතය තිබෙනවා. ඒ නිසා ජීවත් වන්න. ඒ ජීවත් වීමේ තිබුණා ඒ ජීවිතයේ ඒ තරම් හරයක් නැහැ. හරයක් නැත්තේ ඔහු ඒ ජීවිතයෙන් කරන දෙයක් නැහැ. කරන දෙයක් මහා කල්ප 500 ජීවත් වෙමින් ගත කරනවා. විසක ඒ ජීවිතයෙන් කරන දෙයක් භාවනාවක් කිරීමක් හෝ කිසිවක් ඉන්නවා. මොකද භාවනා කරන්න සිතක් ඕනේ. සිතක් ඕනේ. සමහරු
කයත් වඩා ගන්නවා. මම ඊට කලින් දවසක් කිව්වා ව්‍යායාම කරලා අතේ මස් පිඩුව, ඇඟේ මස් පිඩුව එහෙම වැඩි කරගන්න. ඒ කරන්නේ සිතක් කියන කෙනෙක්. සිත නැති එක කරන්නේ නැහැ. ඉතින් මෙතන එහෙමත් නැහැ. පුදු කය පමණක් තියෙනවා. ජීවත් වෙන කය. මේ ජීවිතය ඒකේ ඒ ජීවිතයේ ලෙස පවතින්නේ තමන් උපදවාගත්ත, මෙහිදී උපදවාගත්ත ධ්‍යාන ශක්තිය, ධ්‍යානයේ බලය. ඒ නිසා ඒක කොයිතරම් කාලයකට ගෙන යන්න හැකිද? මහා කල්ප 500ක් අති දීර්ඝ කාලයක්. තමයි එතන චිත වෙනවා. චිතවන්නේ කුමක්ද එහෙමනම්? රූපයමයි චිතවන්නේ. එතකොට චුතිය වන්නේ රූපය. ප්‍රතිසන්දිය වූයේ රූපය නම් චුතිය වන්නේ රූපය. වෙනසක් වන්නේ ඊළඟ ප්‍රතිසන්දිය. ඊළඟ ප්‍රතිසන්දිය සිතක් වශයෙන්මයි ලැබෙන්නේ. අහේතුකේක උපදින්නේ නැහැ. අහේතුකේක උපදින්නේ නැහැ. නමුත් ඒ ද්විහේතුක, ත්‍රිහේතුක කියන ඒ ප්‍රතිසන්දි ලබන. ඒ නිසායි අසං සත්තා නම් වන්නේ මොකද්ද? අසං සත්තාන තන ජීවිත නවකමේව ප්‍රතිසන්දි භාවේන ප්‍රතිත්තා. තස්මාතේ රූප ප්‍රතිසන්දිකා. දැන් මේදී මොකද අපි ඉගෙන ගන්න ධ්‍යාන ලබාගෙන භක්ම ලෝකයක උපන් කෙනෙක්. එතෙන් චුතව කවදාවත් දුර්ගතියකට යන්නේ නැහැ. කෙලින්ම යන්නේ නැහැ. එයා සුගතියකයි යන්නේ. ඒ සුගතියෙහි රූප භූමියකින් චුතව කාම සුගතියට එන අය ත්‍රිහේතුක වීම හෝ ද්විහේතුක වීම විය හැකියි. අහේතුක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අසංඥ සත්‍යයෙන් චුත වෙලා මෙහි උපදින කෙනෙක් වෙතොත් ඒ තැනත්තා ද්විහේතුකේක හෝ ත්‍රිහේතුකේකයි උපදින. ඊළඟට මේකේ එන ලක්ෂණ පාඨයක් ඉච්ඡේවං ගහිත ප්‍රතිසන්දිකානං පන ප්‍රතිසන්දි නිරෝධානන්තරතෝ පබුති තමේවා ලම්බනා මාරබ්බ තදේව චිත්තං යාව චිත්තුප්පාදා භවස්ස අංග භාවේන භවංග සම්පති සංඛාතං මානසං අබ්බුච්චින්නං නදී සෝතෝය පවත්ත. ඒ කියන්නේ මෙසේ ගනු ලැබූ ප්‍රතිසන්දි ඇති ඒ සත්වයාට ප්‍රතිසන්දියේ නිරෝධයේ පටන්. يعني ප්‍රතිසන්දි සිතේ භංගයේ පටන්. ප්‍රතිසන්දි සිතේ කියන එක උපාදපිති භංග කියන ක්ෂණ තුනනේ. ඒ ක්ෂණ තුන ගත වුණාම ඒ ප්‍රතිසන්දි වශයෙන් උපන් ඒ විපාක සිත නිරුද්ධ වෙනවා, භංග වෙනවා. ඊ එතන සිට ඒකයි නිරෝධානන්තර, නිරෝධයට අනතුරු අනන්තරතෝ පබුති. ඒ නිරෝධයට අනතුරු අවස්ථාවේ පටන් පබුති තමේවා ලම්බන මාරබ්බ. ඒ ප්‍රතිසන්දියෙන් ගනු ලැබූ අරමුණෙහිම එල්බගෙන තදේව චිත්තං. ඒ ප්‍රතිසන්දි වශයෙන් උපන්නා වූම සිත. ඒකේ ජාත වශයෙන් ගත්තම ඒ විපාක සිත ප්‍රතිසන්දි වශයෙන් හටගත්තේ යම් විපාක සිතක් නම් ඒ විපාක සිත. තදේව චිත්තං යාව චුති චිත්තුප්පාදා. චුති සිත උපදින තුරු උපදින තෙක්. චුති සිත උපදින තෙක් භවස්ස අංග භාවේන භවයේහි අවයවය වශයෙන්. ඒ කියන්නේ මේ භවය පැවතගෙන යන්නට විවහල් වෙන කාරණේ වශයෙන් භවස්ස අංග භාවේන භවංග සම්පති සංඛාතං මානසං. භවංග සම්පතියයි කියනු ලබන සිත අබ්බුච්චින්නං නොසින්දී නදී සෝතෝ විය ගංගා ජල ප්‍රවාහයක් මෙන්. ගංගාවේ ජල පහර මෙන් පවත්. ඒ කියන්නේ එකකට අනුතුරු එකක් වශයෙන් වෙනසිට නූපදන අවස්ථාවලදී මේ භවාංග වශයෙන් ඒ සිත පැවතගෙන යනවා. ඊළඟට පරියෝසාමේච්ඡ ඒ භවයේ පිළිබඳ
අවසානයේ අන්තිමේදීද චවන වශයෙන් චුති වීම වශයෙන් ගිලිහීම් වශයෙන් මේ භවයෙන් ගිලිහීම් වශයෙන් චුති චිත්තං චුතිසිතද පුත්වා වී නිරුද්ධති නිරුද්ධ වේ. එතකොට අවසානයේදී එය මේ භවයෙන් චුත වීම වශයෙන් චුතිසිත වී නිරුද්ධති නිරුද්ධ වේ. තතෝ පරංච ඉන් පසුවද පටිසන්ධාදයෝ ප්‍රතිසන්ධි ආදී වූ පටිසන්ධාදයෝ ප්‍රතිසන්ධි ආදී වූ සිත් කියන එක. පටිසන්ධාදයෝ රථ චක්කමිව හරියට කරත්තයක රෝදය මෙන් කරත්තයක රෝදය පෙරලි පෙරලි යන්නේ ඒ වගේ රථ චක්කමිව යථාර්ථමං සුදුසු පරිදි ඒව මේව පරිවත්තන්තා පවත්තන් මේ කියන ලද විදිහට පරිවත්තන්තා පෙරලෙමින් වෙනස් වෙන පවත්තන්ති පවති කොහොමද පටිසන්ධි භවංග චුති පටිසන්ධි භවංග චුති ඒ අතරතුර එන වීතිය හැරයි කියේ එහෙම නැත්නම් කියන්නේ පටිසන්ධි භවංග වීති චුති ඒ විදිහට කියන්නට තියෙනවා ඒ නිසායි මේ දාථා දක්වන්නේ පටිසන්ධි භවංග වීතියෝ චුතිචේහ තථා භවන්තරේ පුනසන්ධි භවංග විචයං පරිවර්තති චිත්ත සම්පති පටිසන්ධිය භවංගය වීතිය චුතිය කියන්නේ පටිසන්ධි සිත ඊළඟට භවංග සිත නැත්නම් භවංග પરම්පරාව භවංග සිත වීති සිත භවංග සිත කඩලා නවත්තලා තමයි ඒ අරමුණු ගැන පහළ වෙන සිත් වේයි හත ගන්න. ඒවා තමයි වීති. ඒ වීති සිද්ද චුති අන්තිමේදී චුති සිතද. එතකොට පටන් ගැනීම පටිසන්ධියෙන් අවසානය චුතියෙන් ඒ දෙක අතරේ භවංග වීති එන මේවා. එහෙනම් ඇවිත් ඊළඟට පුනසන්ධි චුතියට අනුතුරුව මොකද වන්නේ? එතන ඉවර නැහැ. ඉවර නැහැ. නැවතත් පුන නැවත සන්ධි ඒ ප්‍රතිසන්ධිය. පුනසන්ධි භවංග ඉති අයං. ඒ කියන්නේ පුනසන්ධි භවංග නැවතත් ප්‍රතිසන්ධිය භවංගය වීතිය චුතිය මේ විදිහට පරිවර්තිත චිත්ත සම්පති චිත්ත සම්පති සිත් પરම්පරාව පෙරලේ පරිවර්තනයේ වේ පෙරලේ ඒ චිත්ත සම්පතිෙහි එක අවස්ථාවකදී සිට පටිසන්ධි තවත් අවස්ථාවකදී කියනවා ඇති වෙනවා සිත් ඒවට කියනවා භවංග ඒ නැවතත් ඇති වෙනවා එක අවස්ථාවකදී ඒවට කියනවා වීති සිත් නැත්නම් චිත්ත වීති අන්තිමට ඇති වෙනවා චුති නැවතත් මේකම පටන් ගන්නවා ආපහු පටිසන්ධි භවංග වීතියෝ චුතිචේහ තථා භවන්තර. ඕක තමයි දිගට යන්නේ. ඊළඟට පටිසංඛාය පනේතං අද්දුවං. පටිසංඛාය කියන්නේ නුවණින් සලකලා කියන. පටිසංඛාය නුවණින් දැනගෙන නුවණින් සලකා බලා පනේත අද්දුවං තම ඒතං අද්දුවං මේක තියෙන්නේ මොකද්ද මේ ධර්මයන්ගේ තිබෙන්නේ අස්තිර බව ඒ අස්තිර බව නුවණින් සලකා පටිසංඛාය පනේත මද්දුවං අධිගම්ත්වා පද මච්චිතං බුධා අධිගම්ත්වා දැනින අධිගමනයේ කොට පදං අච්චුතං බුධා කියන්නේ නුවණැත්තෝ බුද්ධාදී නුවණැත්තෝ අච්චුතං පදං අධිගන්त्वा චුතනවන්නා වූ පදය සත්‍යමින ඒ කියේ චුතනවන පදය නැත්නම් සාන්ත පදය මරණයක් නැති පදය ධර්මයේ తත්වය තමයි නිවන. ඒ නිවනට පැමිණ සුසම්මුච්ඡින්න සිනේහ බන්ධනා ඒ අරමුණු කිරීම වශයෙන්
නිවන සිතින් නැත්නම් නුවණින් අරමුණු කොට සුසමුච්චින්න ස්නේහ බන්ධන මේ තෘෂ්ණා ස්නේහය නැමැති බන්ධනය සුසමුච්චින්න හොඳ හැටිම සිඳ දමා සමනිස්සන්ති චිරාය සුබ්බතා ඒ සුබ්බතා කියන්නේ ඒ නුවණැති පුද්ගලයෝ එයින් ඒ සම්පූර්ණයෙන් නිදෙන්නෝය කියන්නේ. ඒ කියන්නේ මෙසේ පිළිසිඳගත් පුද්ගලයාගේ ප්‍රතිසන්දිසික ඒ සිතෙන්ගත් අරමුණේ එල්බගෙන ඒ සිතම චුතිචිත්තයේ උපදින තෙක් වීතිසිත නූපදින කල්හි භවාංග වශයෙන් ගලා දැස යන ජල ප්‍රවාහයක් මෙන් නිතර ඇති වෙමින් පවතී. මරණ කල්හි චුති නාමයෙන් එක්වරක් උපදින්නේ ඒ සිතමය. මෙහි ඒ සිතමය කීවේ සදෘශෝපචාර වශයෙන් සමාන වශයෙන් ගෙනයි කියන්නේ උපමාවක් කියනවා. වෛද්‍යවරයෙක් ලෙඩෙකුට කසායක් නියම කළේය. ලෙඩා එය නියම කළ අයුරින් පානු කොට නැවත වෛද්‍යවරයා වෙත ගියේය. එවිට ඒ කසායම තව වරක් බොන්ට නියම කළේය. මෙහි ඒ කසායමයි කී විට ඒ වර්ගයේ කසායක් යයි වැටෙන්නා මෙන් එක භවයක භවාංග චුති සිද්ධ ඒ භවයේ වූ ප්‍රතිසන්දිසිතහා භූමි ජාති ආරම්මනාදී වශයෙන් සමාන වූ යයි ගත යුතුය. තේරුණානේ එක භවයක ප්‍රතිසන්දිය වූයේ යම් සිතක් නම් භවාංග වන්නේ චුති වන්නේ ඒ සිතමේ කියනකොට තේරුම් ගන්නට තියෙන මොකද්ද? ඒ සිතමේ කියන විට හරියට වචනාර්ථෙහිම ඉල්බගෙන ඒ සිතමේ කියන එක අල්මත් වෙන්නේ නැහැ. ඒ සිත ඇති වෙලා ගියාමයි. ආවව වෙන්නේ නැහැ. නමුත් ඒ වර්ගයේ જાතියේ විපාකයේ වශයෙන් ලැබෙන සිත උපදින්නේ. මෙන්න මේම ඒ කාණ්ඩය අවසන් වෙනවා. දැන් අපි ඔය කීවේ වීති මුක්ත කාණ්ඩයේ අවසාන කොටස. මේ වීති මුක්ත කාණ්ඩය අවසන් වුණාට පස්සේ රූප කාණ්ඩය ආරම්භයි. ඒ රූප කාණ්ඩයේ එන කරුණු අපි ඊළඟ දවසේදී කීම ආරම්භ කරමු.